समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි අද නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය මේ පින්වත් පිරිස උදෑසනම අවදි වෙලා උපෝසත සීලයන්හි පිහිටා අද දවසේ පූර්ණ කාලීන නික්කම්ම ජීවිතයක් ගත කරමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් ධාර්මිකව හෝ අසාහසිකව හෝ කාමයන් භුක්ති විඳින්නේ නැති ජීවිතයක් ගත කරමින් බලාපොරොත්තු වන්නේ දුක් ඇති සසරෙන් මිදෙන ඒ උතුම් වූ ප්‍රතිපදාව අද දවසේ තම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ස්වසන්තානගතව දියුණු කරගන්න. පින්වත්නි, ඉපදෙන මැරෙන මේ සංසාර ගමනේ මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවය අහිමි වෙන්න කලින් මෙයින් ප්‍රයෝජනයක් ගන්න මහත් වූ වීරයකින් මහත් වූ අධිෂ්ඨානයකින් කටයුතු කරන්නට ඕන. වර්තමානයේ දිහා බලපුවාම අපිට පේනවා අපේ ජීවිතයට නොඑක් ආකාරයේ තර්ජන තියෙනවා. මේක ජීවත් කරවනවා කියන එක වර්තමානයේහි පහසු වෙලා නැහැ. කොහොමද මේ ජීවිතේ හැම වෙලාවකම මැරෙන්න යන ජීවිතයක්, හැම වෙලාවකම මැරෙන්න යන ජීවිතයක් මරණයෙන් බේරගෙන අපි ජීවත් කරවනවා. හිතලා බලන්න, ආහාර නැතුව මැරෙන්න යද්දී ආහාර ටිකක් දීලා ජීවත් කරවනවා. වතුර නැතුව මැරෙන්න යද්දී වතුර ටිකක් දීලා ජීවත් කරවනවා. බෙහෙත් හේත් නැති වෙද්දී මැරෙන්න යද්දී බෙහෙත් හේත් ටිකක් දීලා ජීවත් කරවනවා. සීතල නිසා මැරෙන්න යද්දී සීතලෙන් අයින් කරවගෙන ජීවත් කරවනවා. උෂ්ණ නිසා මැරෙන්න යද්දී උෂ්ණයෙන් අයින් කරවලා මේක ජීවත් කරවනවා. නොඑක ආකාරයේ ලෙඩ රෝග නිසා මේක මැරෙන්න යද්දී ඒවයින් වළක්වලා ජීවත් කරවනවා. වර්තමානයේත් මේක ජීවත් කරවන්න පුදුමාකාර උත්සාහයක්, පුදුමාකාර වීරයක් අරගන්න වෙලා තියෙන බව ඔබට හොඳට තේරෙනවා. බලන්න වර්තමානයේ මේ ජීවිතය පවත්වා ගන්න මොන තරම්නම් දුකක් විඳින්න වෙලා තියෙනවද කියලා. මේ දුක් ගොඩ පවත්වාගෙන යන්නම මහ දුකක් විඳින්න වෙලා තියෙනවා. නොඑක ආකාරයේ පාරට බැස්සත් මේක මරණයෙන් බේරගෙන යන්න වෙලා තියෙන්නේ. ගෙදර හිටියත් මේක මරණයෙන් බේරගෙන ජීවත් කරවන්න වෙලා තියෙන්නේ. කාර්යාලයට ගියත්, ඥාති ගෙදරකට ගියත්, දෙන්නෙක් එකතු වෙලා කතා කළත් මේක මරණයෙන් ගලවගෙන ඒ දේවල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කොරෝනා උවදුරත් එක්ක ඔබට ඒක හොඳට දැනෙන්න ඕන, තේරෙන්න ඕන. මේ හැම උත්සාහයක්ම මේක ජීවත් කරවන්න නේද මේ ගන්නේ කියලා. පින්වත්නි,
මේක ජීවත් කරවන එක හොඳයි. ඒකේ කිසිම වරදක් නැහැ. හැබැයි මේක ජීවත් කරවීමේ අරමුණ මොකක්ද? මෙච්චර උත්සාහ කරලා උනන්දුවෙන් මේ ජීවිතේ පවත්වාගෙන යෑමේ අරමුණ මොකක්ද? ඒ ගැන හිතන්නට ඕනේ, ඒ ගැන කල්පනා කරන්න ඕනේ. තව අවුරුදු කිහිපයකින් අපි මාරයාට නොඑක ආකාරයේ දේවල් කරලා අපි බේරිලා යනවා. හැබැයි තව අවුරුදු කිහිපයකින් පින්නත් බේරෙන්න බැරි වෙලාවක් එනවා. ඔබ දන්නා ජීවක වෙදදුරා ආවත් ආයේ මරණයෙන් අපිව ගලව ගන්න බැරි වෙන වෙලාවක් එනවා. අපි එහෙම දැකලා තියෙනවා. බලයේ තියෙන, සල්ලි තියෙන මිනිස්සු මරණයට අභියෝග කරන්න උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි පින්වත්නි, මරණයට අභියෝග කරලා මරණයෙන් ගැලවෙන්න බැරි වෙන වෙලාවක් මේ ජීවිතේ එනවා. ඉහළට ගත්ත හුස්ම ටික පල්ලෙහාට දාගන්න බැරිව, එළියේ තියෙන හුස්ම ටික ඇතුළට ගන්න බැරුව පණ අදින වෙලාවක් එනවා. යන්න යන එක් ජීවිතේ ඇදලා ගන්න උත්සාහ කරන වෙලාවක් එනවා. ඒ වෙලාවට ආය කාගේවත් සරණක්, කාගේවත් පිහිටක්, කාගේවත් රැකවරණයක් මේ ජීවිතයේ පින්වත්නි ඇත්තේ නැහැ. එතකොට තව අවුරුදු කිහිපයකින් මේ වගේ බේරිලා කොහොම හරි ජීවත් වුණොත්, දීර්ඝායුෂ භුක්ති විඳින්න පුළුවන් වුණොත්, මනුස්ස ලෝකේ පරමාවශ භුක්ති විඳින්න පුළුවන් වුණොත්, තව අවුරුදු කිහිපයකින් අපිට මේ අවස්ථාව උදා වෙනවමයි. මරණයෙන් බේරි හිටියට නොඑක ආකාරයේ දේවල් කරලා බේරෙන්න බැරි වෙන වෙලාවක් එනවා. එතකොට තව අවුරුදු 30කින් 40කින් 50කින් නැති වෙලා යන්න මේ තියෙන ජීවිතේ මෙච්චර අමාරුවෙන් මම මොකටද මේ ජීවත් කරවන්නේ කියලා ඔබ කල්පනා කරන්න ඕන. සත්‍යවාදීව හොඳින් හිතන්න ඕන. ඇයි මම මේක ජීවත් කරවන්නේ? කුමක් සඳහාද? දැන් ස්වාමින් වහන්සේලාට සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළා ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. ප්‍රත්‍යවේක්ෂාවලත් ඒක තියෙනවා. ඇයි මේ ජීවිතය ජීවත් කරවන්නේ කියන කල්පනාව හැම වෙලාවකම සිතෙහි පවත්වා ගන්න ඕන. මොකටද මම මේ ජීවිතේ ජීවත් කරවන්නේ? සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ජීවිතේ ජීවත් කරවීමේ නොඑක ආකාරයේ බලාපොරොත්තු තියෙනවා. නොඑක ආකාරයේ. හැබැයි පින්වත්නි, අපි මේ ජීවිතේ ජීවත් කරවන්න ඕන පුංචි පුංචි අරමුණු වෙනුවෙන් නෙවෙයි. අපි මේ ජීවිතය පවත්වාගෙන යන්න ඕන, ජීවිතය ජීවත් කරවන්න ඕන මහ විශාල අරමුණක් වෙනුවෙන්. මොකක්ද ඒ අරමුණ? නැවත නූපදින තත්වයට සිතපත් කර ගැනීම සඳහායි මම මේ ජීවිතේ ජීවත් කරවන්නේ කියලා. නැත්නම් බුදු සසුනේ පිළිවෙත් පුරන්න, සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරලා ඉපදෙන මැරෙන දුක් ඇති මේ මහා සංසාර දුකෙන් නිදහස් වීම පිණිසයි මම මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. යලි නූපදින විදිහට හිත සකස් කරගන්න නොහැකිව මැරුණොත් එහෙම ඒක ලොකු අලාභයක් හැටියට අපි දකින්න ඕන. ඇත්ත වශයෙන්ම ඒක ලොකු අලාභයක්. මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවයේදී රාග ද්වේෂ මෝහ ආදී දුරු කරලා සංසාර පැවැත්මට හේතු ඝාතනය කරලා සංසාර නැවැත්ම පිණිස හිත සකස් කරගන්න බැරි වුණොත්, යලි නූපදින හිතක් බවට මේ හිතපත් කරගන්න බැරි වුණොත්, කර්මක්ෂය කරගන්න බැරි වුණොත්, මේ ජීවිතේ විනාශ වෙන්න කලින් ඒක මහා පාඩුවක්. ඒක මහා අලාභයක් හැටියට දකින්න ඕන. ඉතින් පින්වත්නි, ඒකට හොඳට මරණානුස්සති භාවනාව ජීවිතේ පුරුදු කරන්න ඕන. මරණය ගැන සිහි කරන්න ඕන. මරණය කියන එක සිහි කරලා ජීවිතය කියන එක දැන් මේ යන තත්ත්වය අනුව අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. බණ කියන අපිට ඊළඟ පොයට බණ කියන්න පුළුවන් වෙයිද? ඔබට ඊළඟ පොයට බණ අහන්න වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. තත්ත්වය අතිශයින්ම භයානක ස්වභාවයක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස
හිතන්න මේ පින්වත් පිරිස කල්පනා කරන්න මෙහෙම මැරෙන්න වුණොත් එහෙම මේ විදිහේ ජීවිතයක මැරෙන්න වුණොත් මැරෙන්න වෙන්නේ රාග දේශ මොහ සහිතව. මේ විදිහට මැරෙන්න වුණොත් මැරෙන්න වෙන්නේ රාග දේශ මොහ සහිතව. රාග දේශ මොහ සහිත මරණය අන්තරායකර මරණයක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ සර්වඥන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ නිසා අන්තරායකර මරණයකට මුහුණ දෙන්නේ නැතුව මරණය ගැන සිහි කරලා හෙට මැරෙයිද අනිද්දා මැරෙයිද කියන්න බෑ. මරණය ගැන සිහි කරලා නොසන්සුන් වෙන එක නෙවෙයි කරන්නට ඕනේ. මරණය ගැන හිතලා හිත සංසුන් කරගෙන උත්සාහ කරන්න ඕන මැරෙන්න කලින් මේ රාග දේශ මොහ ආදිය දුරු කරලා හිත පාරිශුද්ධත්වයට පත් කරගන්න එක. ඒ නිසා මරණානුස්සති භාවනා වඩමින් මේ වර්තමාන තත්වයේ තේරුම් අරගනිමින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් ඇයි මම මගේ ජීවිතය ආරක්ෂා කරන්නේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්න මගේ හිත සකස් කරගන්න රාග ද්වේෂ මෝහ ආදී දුරු කරගන්න යලි නූපදින හිතක් බවට පත් කරගන්න මේ විදිහේ අදහස් හිතේ ඇති කරගෙන පින්වත්නි කටයුතු කරන්නටත් ඕන. තව කාරණාවක් සිහි කළ යුතුයි. මේ වර්තමානයේ තියෙන ස්වභාවයෙන් අයින් වෙන්න ස්වභාවයෙන් ගැලවෙන්න පින්වත්නි ඔබට හරියම වටිනවා සතිපට්ඨානය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සතිපට්ඨානය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවකම සිහිය පවත්වන්නටයි කියලා. හැම වෙලාවකම සිහිය පවත්වන්නටයි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ දන්නවා යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා. යම් යම් ආකාරයකට මේ කය ක්‍රියාත්මක වෙනවද පිහිටනවද ඒ ආකාරයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒ විදිහට හොඳට සිහිය පවත්වන කෙනෙකුට ගෝචර සම්පජාන ආදී ඒ සම්පජාන පුරුදු කරන ඒ පින්වත් පිරිසට විශේෂයෙන්ම පුළුවන්කමක් තියෙනවා මේ ස්වභාවයෙන් ගැලවෙන්න මේ ස්වභාවයෙන් මිදෙන්න. එතකොට හැම වෙලාවකම සිහිය පවත්වා ගන්න උත්සාහ කරන්නට ඕන පින්වත්නි. සිහිය නැති මිනිස්සුනේ හැමදැනම අඩුම මේ තියෙන මූලික වශයෙන් තියෙනා වූ ඒ සෞඛ්‍ය පුරුදු ටිකවත් අනුගමනය කරන්නට නොහැකිව තියෙන්නේ සිහිය නැති අයට. සිහිය සතිය නොපවත්වන අයට. එතකොට සතිය හොඳට පවත්වා ගන්න පුළුවන් නම් මේ ජීවිතය පිළිබඳව ඒ අයට මේකෙන් බොහෝ සෙයින්ම ගැලවිලා ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සර්වාකාරයෙන් බොහෝ සෙයින් ගැලවිලා ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන සතිමත් ජීවිතයක් ගත කරන්න. එතකොට යන එන තැන් කන බොන දේවල් අතපත ගාන දේවල් වාඩි වෙන තැන් මේ හැම දෙයක් පිළිබඳවම සිහිය පවත්වපුවාම අපිට පුළුවන්කමක් තියෙනවා මේ ස්වභාවයෙන් අපේ ජීවිතේ යම්තාක් දුරකට හරි රැකගන්න යම්තාක් දුරකට හරි ආරක්ෂා කරගන්න. එතකොට පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට නොඑක් ආකාරයේ මතවාද මේ ලෝක ධාතුව තුල බිහි වෙලා තිබුණා. බුදු පියාණන් වහන්සේ පහළ වෙච්ච ಭಾರತ දේශයේ ඉන්දියාවේ දඹදිව සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට නොඑක් ආකාරයේ දෘෂ්ටි තිබුණ බව සර්වඥ දේශනාව තුලම සඳහන් වෙනවා. මේ පින්තුන් දන්නවා දීඝනිකාය ආරම්භ වන්නේම බ්‍රහ්මජාල සූත්‍රයෙන්. බ්‍රහ්මජාල සූත්‍රයෙන්. දෙවැනි සූත්‍රයේ සාමඤ්ඤ ඵල සූත්‍රය. එතකොට බ්‍රහ්මජාල සූත්‍රය පුරාවට සරුවඥන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දිගහැර දක්වන්නේ අර තිබ්බ මිත්‍යා දෘෂ්ටි නොඑක ආකාරයේ තිබිච්ච ඒ මිත්‍යා දෘෂ්ටි පිළිබඳවයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පුරාවට දේශනා කරන්නේ.
එතකොට දෘෂ්ටි දිහා බලපුහම බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන දෘෂ්ටි දිහා බලපුහාම ඒ දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ ඇතැම් විට සාමාන්‍ය අයට නෙවෙයි. සමහර වෙලාවට කල්ප ගණන් සිහි කරන්න පුළුවන් අයට භාවනා ඥාන දියුණු කරගෙන කල්ප ගණන් සිහි කරන්න පුළුවන් වෙලා හිටපු අය තමයි ඒ වගේ දෘෂ්ටි වලට අහු වෙලා තියෙන්නේ. ඒ වගේ දෘෂ්ටි වල ඇනිලා ඉඳලා තියෙන්නේ. ඒක අතිශය භයානක තත්ත්වයක් කියලා ඔබ තේරුම් ගන්නට උවමනා කරනවා. මේ දෘෂ්ටි කියන ඒ වගේ හිර වෙන්න මේ මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. භාවනා ඥානාදී දියුණු කරලා නොඑක් ඒ සමත භාවනාදී වඩලා පෙර භව සිහි කරන්න පුළුවන් ඥානාදියත් උපදවාගෙන කල්ප ගණන් සිහි කරන්න පුළුවන් වෙලා හිටපු අයත් නොඑක් ආකාරයේ මතවාද දෘෂ්ටි වල පැටලිලා තිබුණ අන්තවාලෝකෝ අනන්තවාලෝකෝ ආදි වශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි 62ක් දේශනා කළා. මේ දෘෂ්ටි 62 ඇතුලේ යම්තාක් දෘෂ්ටි තියෙනවා නම් ඒ හැම දෘෂ්ටියක්ම අන්තර්ගතයි. ඊළඟට සංයුත්ත නිකායේ තියෙන දිට්ඨි සංයුක්තය, මේ දිට්ඨි සංයුක්තේ පුරාවටත් නොඑක ආකාරයේ දෘෂ්ටි සර්වඥන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන මිත්‍යා දෘෂ්ටි. එතකොට පින්වත්නි සංයුත්ත නිකායේ තියෙන ဒုတိ ඉසිදත්ත කියන සූත්‍ර දේශනාව, මේ ဒုတိ ඉසිදත්ත සූත්‍රයේහි සඳහන් වෙනවා මේ බ්‍රහ්මජාල සූත්‍රයේහි තියෙන මේ දෘෂ්ටි 62ක් උපදින්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා. මේ දෘෂ්ටි හැම එකකටම ප්‍රධානම හේතුව තමයි පින්වත්නි ආත්ම දිට්ඨිය, සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය, ආත්ම දිට්ඨිය පදනම් වෙලා තමයි අර නොඑක ආකාරයේ දෘෂ්ටි ගොඩ නැගිලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා මේ මහ පොළොව නිසා මහා ගස් හැදෙන්න වගේ මේ සක්කාය දිට්ඨිය, ආත්ම දිට්ඨිය නිසා ඒ ආත්ම දිට්ඨියේ සක්කාය දිට්ඨියේ පිහිට ලබාගෙනයි අර වගේ නොඑක් දෘෂ්ටි මහා ගොඩක් ඇති වෙලා තියෙන්නේ කියන එක ဒုတိ ඉසිදත්ත සූත්‍රයේ ඉසිදත්ත කියන ස්වාමීන් වහන්සේ දක්වලා තියෙනවා. එතකොට අනාත්මයි, ඒ අනාත්මය පිළිබඳව දැන් අපි හිතමු සාමාන්‍යයෙන් පින්වත්නි අන්‍ය නොඑක ආකාරයේ ශාස්ත්‍ර ඉගැන්වීම් දිහා බලපුවාම විශේෂයෙන් එදා බුදු පියාණන් වහන්සේ පහළ වෙච්ච ಭಾರತ දේශයේ තිබුණ නොඑක් ඉගැන්වීම් පිළිබඳව, මතවාද පිළිබඳව යම් අධ්‍යයනයක් කරපුවාම යම් මට්ටමකට හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අයත් මේ යම් ප්‍රමාණයකට, හැබැයි බුදු පියාණන් වහන්සේ වගේ ਸਰවාකාරයෙන් නෙවෙයි, යම් ප්‍රමාණයකට මේ ලෝකය අනිත්‍ය ස්වභාවය යුක්තයි කියන එක දැනගෙන ඉඳලා තියෙනවා. දැනගෙන හිටියා. මේක දුකක් කියන එක යම් ප්‍රමාණයකට, යම් අංශු මාත්‍රිය වශයෙන් දැනගෙන හිටියා. හැබැයි මේ අනාත්ම ස්වභාවය පිළිබඳව යම් පමණකටවත් පින්වත්නි දැනගෙන හිටියේ නැහැ. මොකද බුදු පියාණන් වහන්සේගෙන් නොවසා මේ අනාත්ම ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. අනාත්ම ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට සර්වඥයන් වහන්සේ නමකගෙන් අසා දැනගෙන මිසක්, දැනගෙන ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළ මිසක්, ඒ ශ්‍රාවකයෙක්ගෙන් අහගෙන මිසක් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම ගම්බීරයි, ඒ තරම්ම ගැඹුරුයි. එතකොට අනිත්‍ය ස්වභාවය පිළිබඳව යම් ප්‍රමාණයකට, දුක්ඛ ස්වභාවය පිළිබඳව යම් ප්‍රමාණයකට දැනගෙන හිටියත් මේ අනාත්ම ස්වභාවය පිළිබඳව නොදැනගත්ත නිසාම තමයි පින්වත්නි ඔය වගේ ලොකු දෘෂ්ටි මතවාද එදා ಭಾರತ දේශයේ පහළ වෙලා තිබුණේ. එතකොට සක්කාය දිට්ඨිය, ආත්ම දිට්ඨිය මොනතරම්නම් ප්‍රබලද කියලා මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ ආත්ම දිට්ඨිය, සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන්නේත්, යලි නූපදීම් වශයෙන් ප්‍රහාණය වන්නේත්
ඔබ දන්නා සෝතාපන්න වෙද්දි කියලා. සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනත්‍රය දුරු වෙලා යනවා. ඒතර සක්කාය දිට්ඨිය මේ ස්කන්ධයක් පාසා ඇතිවෙන්නා වූ ඒ ආත්මීය දෘෂ්ටිය රූපය මම රූපය මගේ රූපේහි මම ඉන්නවා නැත්තම් රූපය ආත්මයි ආත්මය රූපයි ආදි වශයෙන් රූපය පිළිබඳව ඇතිවෙන්නා වූ ඒ ආත්ම දිට්ඨිය වේදනාව පිළිබඳව ඇතිවෙන්නා වූ ආත්ම දිට්ඨිය සංඥාව පිළිබඳව ඇතිවෙන්නා වූ ආත්ම දිට්ඨිය සංඛාර ස්කන්ධය පිළිබඳව ඇතිවෙන්නා වූ ආත්ම දිට්ඨිය විඥාන ස්කන්ධය පිළිබඳව ඇතිවෙන්නා වූ ඒ ආත්ම දිට්ඨිය කියන මේ ස්කන්ධයක් පාසා වෙන වෙනම ඇතිවෙන්නා වූ ඒ ආත්මීය දෘෂ්ටිය සක්කාය දිට්ඨිය සෝතාපන්න වෙනකොට දුර වෙලා යනවා. සෝවාන් මාර්ගඥාණයෙන් නසන ක්ලේශ හැටියට දක්වපේ ක්ලේශ ගොඩේ සක්කාය දිට්ඨිය තියෙන සක්කාය දිට්ඨිය දුර වෙනවා. එතකොට පින්වත්නි සෝතාපන්න මාර්ගඥාණයෙන් දුරවන ක්ලේශ ධර්මයක් හැටියට දක්වන මේ සක්කාය දිට්ඨිය ආත්ම දිට්ඨිය ප්‍රහාණය කරගන්න උත්සාහ කරන්න ඕන. සක්කාය දිට්ඨිය ආත්ම දිට්ඨිය ප්‍රහාණය කරගන්න. අත්ත කියන වචනයෙහි තේරුම තෙමේ තමා කියන එකයි. අත්ත කියන වචනය. අත්හ කියලා උත් එහෙම අර්ථාර්ථය තියෙනවා. අර්ථ කියන අර්ථය. නමුත් අත්ත කියපුවාම අල්ප ප්‍රහාණ අත්ත කියපුවාම තෙමේ නැත්තම් ආත්ම අර්ථය තියෙන්නේ. තමා කියන අර්ථය තියෙන්නේ. තෙමේ කියන අර්ථය තියෙන්නේ. න අත්ත කියන නැත්තම් මම නෙවෙයි තමා නෙවෙයි ආත්ම නෙවෙයි කියලා න අත්ත කියන මේ දෙක ව්‍යාකරණානුකූලව සකස් වෙලා තියෙනවා. න අත්ත අනත්ත කියලා. අනත්ත කියපුවාම ආත්ම නොවේ කියන අර්ථයයි. ආත්ම නොවේ කියන අර්ථයයි. එතකොට අනාත්ම කියන එකේ තේරුම එක තමයි ආත්ම නොවේ කියන එක. තෙමේ නොවේ කියන එක. තමා නොවේ කියන එක. එතකොට මේ සත්වපුද්ගල ආත්ම ස්වභාවයක් නැහැ කියන එක තමයි අනාත්ම කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. නැත්තම් නිස්සත්ව නිජීව ශූන්‍ය ස්වභාවය තමයි අනාත්ම කියලා බුදු පියාණන් වහන්සේ සර්වඥන් වහන්සේ පින්වත්නි දේශනා කළේ. එතකොට මේ අනාත්ම ස්වභාවය මේ සත්පුද්ගල ආත්ම නොවන ස්වභාවය නිස්සත්ව නිජීව ශුන්‍ය ස්වභාවය නොඑක් ආකාරයට සර්වඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ශාස්ත්‍රූන් වහන්සේ ඒ ශ්‍රාවක පිරිසට දේශනා කරලා තියෙනවා. එතකොට පින්නතුනි මේ අනාත්ම ස්වභාවය තේරුම් ගන්නවා කියන එක අවබෝධ කරගන්නවා කියන එක වටහා ගන්නවා කියන එක ඒක ලේසි දෙයක් නෙවෙයි. අත වශයෙන්ම ඒක පහසු දෙයක් නෙවෙයි. අනාදිමත් සංසාර ජීවිතේ මේ සක්කාය දිට්ඨිය තුළ පිහිටගෙන කටයුතු කරලා ඒක දුරු කරගන්නවා කියන එක පහසු නෙවෙයි. දැන් බලන්නට උදේ ඉඳන් රැය වෙනකන් ඇති වෙන ක්ලේශ ධර්ම ගත්තහම නොඑක ආකාරයේ පාපී ලාමක කෙලෙස් මේ సంతానගත වෙති වෙනවනේ. එතකොට ඒවා හොඳට විශ්ලේෂණය කරලා බලපුවාම වැඩිපුරමක් ඇති වෙන්නේ ආත්ම දිට්ඨියමනේ. වැඩිපුරම ඇති වෙන්නේ ආත්ම දිට්ඨිය. මම කියන කෙනා ඉස්සරහට දාගෙන තමයි ගොඩාක් දේවල් කරන්නේ කියන්නේ හිතන්නේ. කායද්්වාරිකව කරන්නේ වාග්ද්වාරිකව කියන්නේ මනෝද්වාරිකව හිතන්නේ මේ ආදී නොඑක් ආකාරයට පින්වත්නි ආත්ම දිට්ඨිය සක්කාය දිට්ඨිය ඉස්සරහට දාගෙන නැත්තම් මම කියන ඒ මමත්වය ඉස්සරහට දාගෙන තමයි කටයුතු කරන්නේ. එතකොට වැඩි හරියක්ම ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය නැමැති ක්ලේශය දෝ කියන හැඟීමක් පින්නන්නේ ඇති වෙන ඇත්තටම. එතකොට ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නවා කියන එක දුරු කරගන්නවා කියන එක පහසු නෑ. ඊට පස්සෙම මෙතන සත්පුද්ගල ආත්ම ස්වභාවයක් නැtei. නිස්සත්ව නිජීව ශුන්‍ය ස්වභාවයක් තියෙන්නේ මේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා
මෙතන තියෙන හේතුන්ගේ සම්භවයක් නැත්නම් හේතුඵල ධර්මතාවයක් කියන එක තේරුම් අරගන්න වටහා ගන්න ඒක පහසු නොවේයි. ඒක ඇත්ත වශයෙන්ම මේක අපහසුයි. සර්වඥන් වහන්සේ පටිච්චසමුප්පාද දේශනාවේදී සර්වඥන් වහන්සේ ලෝකයට පටිච්චසමුප්පාද දේශනාව කළේම මෙන්න මේ ආත්ම දිට්ඨිය ඛණ්ඩණයට, සක්කාය දිට්ඨිය ඛණ්ඩණයට, මේ නාම රූප ධර්ම පරම්පරාවෙහි පැවැත්ම පෙන්වන්නයි බුදු පියාණන් වහන්සේ පටිච්චසමුප්පාදය ලෝකයට දේශනා කළේ. මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සන්තති පරම්පරා පැවැත්ම දක්වන්නට පටිච්චසමුප්පාද දේශනාව සර්වඥන් වහන්සේ ලෝකයට දේශනා කළා. මේ භවයෙන් භවයට යන කෙනෙක් නැtei. මෙතන තියෙන හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා ලෝකයට දක්වන්න බුදුරජාණන් වහන්සේ සකාරණව දක්වන්න, සහේතුකව දක්වන්න භාවිත කළේ, පාවිච්චි කළේ මේ පටිච්චසමුප්පාදේ සමීකරණයක් වගේ. පටිච්චසමුප්පාද දේශනාව පින්වත්නි. එතකොට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පටිච්චසමුප්පාද දේශනාවට අනුව හිත මෙහෙයවලා, නුවණ මෙහෙයවලා ඒ අවබෝධය කරා යන්න උත්සාහ කරන්න ඕන. පින්වත්නි, පටිච්චසමුප්පාදයේ ගිරව් වගේ කටපාඩම් කරගන්නත් පුළුවන්. ඕනනම් සූත්‍ර විනය අභිධර්මයේ කියන මේ පිටකත්‍රයත් ඒ පිටකත්‍රයේ ලියවෙච්ච අටකතා ටීකාත් මේ හැම දෙයක්ම කියවලා ගිරව් වගේ කියවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම යම් අනුමාන ඥානයක් ඇති කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂ ඥානයට යනවා කියන එක ඒක ලේසි නෙවෙයි. ඒක අපහසුයි. ඊට පස්සේ මේ නිසා තමයි අපිට පුරාණ දැන් අටුවාවල එහෙම හම්බ වෙන්නේ පුරාණ හිටපු මහතෙරුන් වහන්සේලා ඇතැම් විට පිටකත්‍රයේහි කෙළපැමිණි උතුමෝ, අටකතා ටීකාවන්හි කෙළපැමිණි උතුමෝ. හැබැයි ඒ උතුමන් වහන්සේලාද නොඑක් ආකාරයේ රැවටීම් වලට ලක් වෙලා හිටපු බව අටුවා කතාවල සඳහන් වෙලා තියෙනවා මේ ලංකාවෙම. ඒක මේ පින්වත් පිරිස දන්නවා. ওই විදර්ශනා ඥාන පිළිබඳව කියද්දී උපක්ලේශ ධර්ම දක්වනකොට ඕබාසෝ පීති පස්සද්ධිය ආදී වශයෙන් ඒ වගේ ස්වභාවයන් වලට පැටිච්ච අවස්ථා. එමන් නැත්තම් නොඑක ආකාරයේ මේ භාවනා බලයෙන් යම් తాවකාලිකව කෙලෙස් යටපත් වීම හේතු කරගෙන සමහරවල් මාර්ගඵල ලැබුවා කියලා තරම් රැවටිච්ච අවස්ථාවන් අපිට දේශනාවේ අට කතාවන්හි හම්බෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින්නතුන් තේරුම් ගන්න ඕන අපි කොච්චර කටපාඩම් කරගෙන ගිරව් වගේ කියුවත් ඒ ගැන හිතලා යම් අනුමාන ඥාන ඇති කරගත්තත් හැබැයි මේක ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කරගන්න. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ යලි හිතලවත් ඒ සක්කාය දිට්ඨිය කියන එක, ආත්ම දිට්ඨිය කියන එක යලි හිතලවත් ඇති කරගන්න පුළුවන් කමක් නොවන බව. සම්පූර්ණයෙන්ම සක්කාය දිට්ඨිය යලි නූපදීන් වශයෙන්ම දුරු වීම. සක්කාය දිට්ඨිය කියන එක යලි නූපදීන් වශයෙන්ම දුරු වීම. එතකොට ඒ ස්වභාවයටපත් වෙනවයි කියන එක, යලි නූපදීන් වශයෙන් දුරු කරගන්නවයි කියන එක අමාරුයි. හැබැයි අමාරුවෙන් නමුත් කළ හැකි. උත්සාහය තියෙන, උනන්දුව තියෙන, වීරිය තියෙන කෙනාට පින්වත්නි ඒකාන්ත වශයෙන්ම කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් බලන්නට පේන පිණ්ඩූපම සූත්‍රයේ සර්වඥන් වහන්සේ දැක්වේ මේ ශූන්‍යතාවයනේ. පේන පිණ්ඩූපම සූත්‍රය ඇත්ත වශයෙන්ම ශූන්‍යතාවය පුදුමාකාර විදිහට දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ ශුන්‍ය බව, ශුන්‍යත්වය දක්වලා තියෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ රූපය කියන්නේ හරිනම් පෙන පිටක් වගේ කියලා. ඊළඟ භාගතුන් වහන්සේ අහනවා පෙන පිටේ කොහෙද මහණෙනි හරයක්? ඒ වගේ මේ රූපේ කොහෙද මහණෙනි හරයක්? මේ රූපේ හරයක් නැහැ. හරයක් නැහැ කියන්නේ අර පෙන පිටේ හරයක් නැහැ. ඒක හිස් දෙයක් වගේ. මේ රූපය හිස්. මේකේ හරයක් නැහැ. මොන වගේ හරයක්ද? ආත්මීය හරයක් නැහැ. මේ රූපය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතකොට හරියම ලස්සන සූත්‍ර දේශනා පේන පිණ්ඩූපම සූත්‍රය. පේන පිණ්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා ආදි වශයෙන් භාගතුන් වහන්සේ දක්වලා තියෙන්නේ. හරි ලස්සනයි මේ දේශනාව. එතකොට පින්වත්නි ඒ
රූපේ පෙන පිටක් වගේ, වේදනාව දිය බුබුලක් වගේ, සංඥාව මිරිගුවක් වගේ. එතකොට සංස්කාරස්කන්ධය කෙසෙල් ගහක් වගේ, විඥානය මායාවක් වගේ. මේ විදිහට භාගතුන් වහන්සේ දක්වනවා. ඒ හැම උපමාවකින්ම බුදු පියාණන් වහන්සේ මතුකොට දක්වන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ තියෙන ශූන්‍ය ස්වභාවය. ඒ නිස්සත්ව නිජීව ස්වභාවය. මමය මගේය මගේ ආත්මයයි කියලා ගන්න බැරි ස්වභාවය. හුදෙක්ම රූපයට රූපයක් හැටියට පවතින්න දෙන්නේ නැතුව ඒ රූපය පිළිබඳව තියෙනා වූ අවිද්‍යාව නිසා, ඒ රූපය පිළිබඳව තියෙනා වූ මෝහය නිසා තමයි ඇති වෙන්නේ රූපය පිළිබඳව වූ සක්කාය දිට්ඨිය. රූපය පිළිබඳව වූ සක්කාය දිට්ඨිය. නොඑක ආකාරයට. දැන් බලන්න රූපය පිළිබඳව කොහොමද මේ සක්කාය දිට්ඨිය ආත්ම දිට්ඨිය ඇති වෙන්නේ? දැන් මේ කය ඉදිරියෙන් ඉදිරියට තල්ලු වෙලා යනකොට කියන යනවා කියලානේ. යනවා කියලා. ඊළඟට නොඑක් ආකාරයට මේ විඥානය හේතු කරගෙන මේ කය ක්‍රියාත්මක වෙනකොට උඩ පනිනවා, දුවනවා, එනවා, යනවා, නැමෙනවා, නිදා ගන්නවා, ඉඳ ගන්නවා, හිටගෙන ඉන්නවා ආදි වශයෙන් කතා කරනවා. දැන් බලන්නට මේ රූපය ආත්ම කරගෙන මම දුවනවා, මම ඉඳගෙන ඉන්නවා, මම නිදා ගන්නවා, මම උඩ පනිනවා, මම හිනහ වෙනවා. එතකොට බලන්න නේද? මේ විදිහට මේ රූපය ආත්ම කරගෙන කටයුතු කරන්නේ සිද්ධ වන්නේ ඇයි? රූපය පිළිබඳව තතු නොදන්නාකම. රූපය පිළිබඳව තියෙන අවිද්‍යාව, රූපය පිළිබඳව තියෙන මෝහය, මේ රූපස්කන්ධය පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් නොමැතිකම. රූපය රූපයක් හැටියට දැක්කනම්, රූපය රූපයක් විදිහටම අවබෝධ කරගත්තා නම්, වටහා ගත්තා නම්, සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කා නම්, ආය මේ රූපය මේ ආකාශයේ චලනය වෙනකොට රූපය පිළිබඳව ආත්මීය අදහස්, ආත්මීය දෘෂ්ටි පහළ වෙන්නේ නැහැ. එතකොට මේ රූපස්කන්ධය ආකාශය ඉදිරියෙන් ඉදිරියට තල්ලු වෙලා යනකොට ඒ වගේ නොඑක ආකාරයේ දෘෂ්ටි මතවාදවල බැසගන්නේ නැහැ පින්නාදී. එතකොට මම දැන් කන්නාඩි ඉස්සරහට ගියාම මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන්, බොහොම ලස්සනට ඒක තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට දැන් කන්නාඩි ඉස්සරහට ගියාම මම ලස්සනයි කියලා මම කියලා දකින්නේ මොකද්ද? රූපය. මේ රූපස්කන්ධය තමයි මම ලස්සනයි කියලා දකිනවා. මම ලස්සනයි. ඊළඟට හොඳම ටික තින් එහාට තියෙන්නේ රූපස්කන්ධයම මමයි කියලා දැකලා ඊළඟ මගේ කොණ්ඩේ ලස්සනයි, මගේ මූණ ලස්සනයි, මගේ ඇස් දෙක ලස්සනයි, මම මෙහෙමයි කියලා, මම උසයි. ඒ විදිහට පින්වත්නි නොඑක් ආකාරයට මේ රූපස්කන්ධය පිළිබඳව මේ සක්කාය දිට්ඨිය ඇති වෙලා, අවිද්‍යාව මේ ආත්ම දිට්ඨිය ඇති වෙලා අවිද්‍යාව පදනම් කරගෙන. දැන් බලන්නට මේ රූපස්කන්ධය මේ ආත්ම කරගෙන ඇති වෙන විදිහ, මම බරයි. පුදුම වැඩේ. මම බරයි. මම උසයි. මම මහතයි. මම කැතයි. මම ලස්සනයි. මම කළුයි. මම සුදුයි. මම තලෙලුයි. බලන්න පින්නනි මාර වැඩක් නේ. මේක ගැන හිතලා බලපුවාම නම් ඇත්ත වශයෙන්ම මාර වැඩක් තමයි. මේ තරම් මහා විද්‍යාවක්, මේ තරම් මහා මුලාවක්, මේ තරම්ම මහා නොදන්නාකමක්, මේ පඹ ගාලක පැටලිලා වගේ මහා පැටලීමක් හිතා ගන්නත් බැරි තරම්. අන්න ඒ නිසා මේ රූපය පිළිබඳව තියෙනා වූ ආත්ම දිට්ඨිය දුරු කරගන්න කැමති කෙනෙක් වෙතොත් ඒ අය කළ යුත්තේ කුමක්ද? රූපය පිළිබඳව මනාව අවබෝධ කරගන්න එක. රූපය මනාකොට අවබෝධ කරගන්න එක. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ රූපය රූපයක් විදිහට සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න එක. සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න එක. ඒකට කියන යථා භූත ඥානද ඇත්ත ඇති හැටියෙන් දකින්න ස්වභාවය. රූපයෙහි ඇත්ත ඇති හැටියෙන් දකින්න ස්වභාවය. හොඳට රූපය රූපයක් හැටියට තේරුම් ගත්තා නම්
ආය පින්වත්නි මේ රූපය පිළිබඳව ආත්මීය දෘෂ්ටි ආත්මීය හැඟීම් ඇති වෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්නට කල්පනා කරන්නට පින්වත්නි දැන් අපි මොකකට හරි බය වෙලා ඉන්නවයි කියලා හොල්මනක් කියලා බය වෙලා ඉන්නවා. දැන් අපි රාත්‍රියේ ගමනක් යනවා. රාත්‍රියේ ගමනක් යනකොට ඉස්සරහින් ඉන්නවා මොකක් හරි අපිට පේනවා හඳ පාන මොකක් හරි පේනවා අපිට හොල්මනක් කියලා. හොල්මනක් කියලා බයේ ඉන්නවා. හොල්මනක් කියලා බයේ ඉන්නකොට දැන් එතනින් ඉස්සරහට යන්න අදහස් පහළ වෙන්නෙත් නෑ. ඇයි? ඉස්සරහ හොල්මනක් ඉන්නවනේ. නමුත් වෙලාවකට යන හොල්මනක් නොවේද දන්නෙත් නෑ කියලා. ඒත් හොල්මනක් දෝ කියන හැඟීමත් ඇති වෙනවා. ඒ නිසා මෙහෙම දෙතැනක දෝලණය වෙවි ඉන්නකොට හිමින් හිමින් හිරු උදා වෙනවා. ටික ටික ඉර පායනවා. ඉර පායනකොට ආලෝකය වැටෙනවා. ඒ ආලෝකය කරන කොටගෙන හේතු කරගෙන ඔහු දකිනවා අනේ මේ හොල්මනක් නෙවෙයි සුදු පාට මල් පිපිච්ච ගහක් කියලා. සුදු පාට මල් පිපිච්ච ගහක්. එතකොට ගහක් හැටියට දැක්කනේ. ආයේ මේ පුද්ගලයාට ඇති වෙනවද මේ ගහ හොල්මනක් කියන හැඟීම? මේ ගහ පිළිබඳව හොල්මනක් කියන සංඥාව, ඒ දෘෂ්ටිය ඇති වෙන්නේ නැහැ. ඇයි ගහක් හැටියට දැක්කා. අවබෝධ වුණා, තේරුම් ගත්තා, වටහා ගත්තා. මොකද්ද ඔහුට හේතු උනේ? ඔහුට හේතු උනේ සූර්යා ලෝකය. සූර්යා ලෝකය හේතු කරගෙන දැක්කා මේ හොල්මනක් නෙවෙයි මේ ගහක් කියලා. මේ මල් පිපිච්ච ගහක් කියලා. අන්න ඒ වගේ පින්වත්නි පභා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ ප්‍රභාවන් 4ක් තියෙනවාය, ආලෝක 4ක් තියෙනවාය. ඒ තමයි චන්ද ප්‍රභා, සූර්ය ප්‍රභා, අග්ගි ප්‍රභා, ප්‍රඥා ප්‍රභා කියලා. මේ ප්‍රභාවන් හතරෙන් සූර්ය ප්‍රභාවට වඩා, චන්ද ප්‍රභාවට වඩා, අග්ගි ප්‍රභාවට වඩා ඊටාම ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රඥා ප්‍රභා කියලා. දැන් අර සූර්යාලෝකය හේතු කරගෙන සූර්යාගේ ආලෝකය හේතු කරගෙන සුදු පාට ගහක් හැටියට දැක්කා. ඒ දකින්නකොට හොල්මන් සංඥාව දුරු වුණා. නේද? හිතේ හොල්මන් කරපු හොල්මන් සංඥාව දුරු වෙලා ගියා. අන්න ඒ වගේ පින්වත්නි මේ රූපය ආත්මයි කියන හොල්මන් සංඥාව තියෙනවනේ. මේ රූපය මම කියන හොල්මන් සංඥාව තියෙනවා. ඒ සංඥාව දුරවන්නේ ඒක දකින්න බෑ. ඒ රූපයක් හැටියට දකින්න බෑ. චන්ද ප්‍රභා, සූර්ය ප්‍රභා, අග්ගි ප්‍රභාවන්ගෙන් අර ගහක් හැටියට දකින්න සූර්යාලෝකයේ හේතුණාට සූර්යාලෝකයෙන් චන්ද්‍රාලෝකයෙන් ගින්නේ ආලෝකයෙන් දකින්න බෑ රූපයක් හැටියට. ඒකට තියෙන්න ඕන මොකද්ද? ප්‍රඥා ලෝකය. ප්‍රඥා ලෝකයේ තියෙන්න ඕන. ප්‍රඥා ලෝකය කරන කොටගෙන හේතු කොටගෙන දැක්කනම් ප්‍රඥාවේ වැඩිමෙන් දැක්කනම් රූපයක් විදිහට රූපය ආත්මයයි කියන හොල්මන් සංඥාව දුරු වෙනවා. හොල්මන් සංඥාව දුරු වෙනවා. ඒ නිසා දැන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මේ පින්නතුන්ට හිතෙනවා නම් තේරෙනවා නම් මම උසයි මම මහතයි මම කොටයි ආදී වශයෙන් නැත්නම් මම ලස්සනයි මම අවලස්සනයි ආදී වශයෙන් ඊළඟට මම බරයි මම බර නෑ ආදී වශයෙන් ඔබ තේරුම් ගන්නට රූපය පිළිබඳව සම්‍යක් ප්‍රඥාව නැහැ. රූපය පිළිබඳව තියෙන්නේම ආත්ම දිට්ඨිය වැරදි අවබෝධය. රූපය පිළිබඳව තියෙන්නේම අවිද්‍යාව. රූපය පිළිබඳව තියෙන්නේම මෝහය. ඉතින් ඔබට සිහිය උපන්නොත් ඔබ තේරුම් ගන්න අනේ මං වගේ මෝඩ මිනිස්සෙක්. අනේ මං වගේ මෝඩ මිනිස්සෙක් මේ රූපස්කන්ධය ආත්ම කරගෙන කරන දෙයක් කියලා තේරුම් ගන්නට. ඒ නිසා රූපය මනාකොට හොඳට නුවණින් දකින්න. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට දැන් රූපයක් හැටියට අවබෝධ කරගන්න නොඑක් ආකාරයේ ක්‍රම ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සර්වඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ඔබට පුළුවන්කමක් තියෙන දැන් සූත්‍රාන්ත දේශනාවෙහි තියෙන විදිහට මේක ධාතු වශයෙන් බෙදා බලන්න පුළුවන්කමක් තියෙනවා. ධාතු වශයෙන් බෙදලා නේද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ ධාතුන්ගේ එකතුවක් මේ රූපය කියන්නේ කියන එක හොඳට නුවණින් දකින්න. හොඳට නුවණින් දකින්න. මේ ධාතු හතරක එකතුවක්. මේ ධාතු හතරක චලනයක් කියන එක
විඥානයේ හේතු කරගෙන සිදුවෙන්නා වූ ධාතුකයේ චලනයක් හැටියට ක්‍රියාවන් දකින්න පුළුවන් නම් මේ කය කියන්නේ ශරීරය කියන්නේ ධාතු සමූහයක එකතුවක් හැටියට දකින්න පුළුවන් නම් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒ තුල පින්වත්නි ආත්ම දිට්ඨිය ගෙවා ගන්න ආත්ම දිට්ඨිය බිඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කේසා කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩුවක් මා හදවත් ආදී නොඑක ආකාරي ධාතු කොටස් වලින් නිර්මාණය වෙච්ච එකක් හැටියටයි මේ රූප කය දකින්නට ඕන. අර දාරුමය කයක් වගේ දාරුමය රූපයක් වගේ දර වලින් හැදිච්ච ලී වලින් හැදිච්ච රූකඩයක් වගේ මේ ශරීරය හැදිලා තියෙන විදිහ හොඳට තේරුම් ගන්න අවබෝධ කරගන්න කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා සම කෙලවරකට ඇති මේ ශරීරය නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ බලන්න. නුවණින් නෙවෙයි. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ අර කණ්ණාඩි ඉස්සරහට ගියහම ඒ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමේ ප්‍රතිඵල තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒකනේ ඉතින් මේ මස් ගොඩ මම බරයි කියලා කියන්නේ මස්නේ කිරන්නේ නේද? මස්නේ කිරන්නේ මම බරයි කියලා. මම උසයි කියලා බලන්න මේ මස් ගොඩේ උස කොච්චරද දැන් මේ මස් ගොඩ උස ගිහිල්ලාද? දැන් මම මහතයි කියලා බලන්නේ කොච්චර මේ මස් ගොඩ මහත් වෙලාද කියලානේ. මස් ගොඩේ කොහෙද පින්නතුනි ලස්සනක් මම ලස්සනයි කිව්වට නේද? මස් ගොඩේ කොහෙද ලස්සනක්? අන්න ඒක තේරුම් ගන්නට වටහා ගන්නට මස් ගොඩේ කොහෙද අවලස්සනක්? මස් ගොඩක්මයි. මේ ධාතුකයක්මයි කියන අවබෝධයට එන්න ඒ තැනට එන්න හොඳට නුවණ මෙහෙයවා මේ කය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න. නුවණින් නෙවෙයි, මෝහයෙන්, අවිද්‍යාවෙන් අන්ධ වෙලා නෙවෙයි. ප්‍රඥාවෙන්. ප්‍රඥාවට මුල් තැන දීලා හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන මේ කය පිළිබඳව. එතකොට ටික මේ කය පිළිබඳව තියෙනා වූ ආත්ම සංඥාව, ඒ ඝන සංඥාව දුරු කරගන්න, බිඳ ගන්න පින්වත්නි පුළුවන්කමක් තියෙන. ඉතින් එතකොට මේ රූපයේ තියෙන ශුන්‍ය ස්වභාවය, රූපයේ තියෙන අනාත්ම ස්වභාවය, මේ රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, මේ රූපය කියන නිස්සත්ව නිජීව ශුන්‍ය ස්වභාවයෙන් යුක්ත දෙයක් කියන එක හොඳට තේරුම් ගන්න. හොඳට වටහා ගන්න. අපිට අල්ලන්න, පේන්න, දකින්න තියෙන මේ රූපේනේ. ඊටු ඒවා ඔක්කොම අරූපී ධර්මනේ. දැන් වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ ගත්තාම ඒ ඔක්කොම අරූපී ස්කන්ධ. ඒවා පේන්නේ නැහනේ. ඒවා රූපයට සම්බන්ධත් නැහැ. ඒ රූප ස්වභාවයක් නැහනේ. අරූපී ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා මේ රූපී ස්වභාවයෙන් යුක්ත මේ රූපස්කන්ධය හොඳට තේරුම් ගන්න, වටහා ගන්න තමන්ගේ නුවණ පාවිච්චි කරලා. එතකොට ඒ විදිහට ස්කන්ධ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේකේ ශුන්‍ය ස්වභාවය. මේ වේදනාව පිළිබඳ දිය බුබුලක් වගේ වේදනාවත් ප්‍රත්‍යෝත්පන්නයි. රූපයත් ප්‍රත්‍යෝත්පන්නයි, වේදනාවත් ප්‍රත්‍යෝත්පන්නයි, හේතුන්ගෙන් හටගත්ත, හේතුන්ගෙන් උපන් දෙයක්. ඊළඟට සංස්කාර ස්කන්ධයත් ප්‍රත්‍යෝත්පන්නයි, විඥාන ස්කන්ධයත් ප්‍රත්‍යෝත්පන්නයි, මේ ස්කන්ධ පංචකයම ප්‍රත්‍යෝත්පන්නයි. හේතුම් පටිච්ච සම්භූතං නේද? හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක්. මේ හැදිච්ච දෙයක්. හේතු ප්‍රත්‍ය හේතු නැතුව හේතුකව අප්‍රත්‍යව සකස් වෙච්ච දෙයක් නෙවෙයි පින්නන්නේ. හේතුම් පටිච්ච සම්භූත. හේතුන්ගෙන් හටගත්ත මේ හේතුන්ගෙන් හටගත්ත මේ ස්කන්ධයෝ හේතු භංගා නිරුද්ධති. හේතු බිඳී යෑමෙන් බිඳෙනවා, භංගයටපත් වෙනවා, විනාශ වෙනවා. ඉතින් ඒ නිසා මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච මේ ස්කන්ධ පංචකයක් කියන එක දක්වන්න තමයි බුදු පියාණන් වහන්සේ වේදනාව දිය බුබුලක් වගේ කියලා දැක්වේ. දිය බුබුලේ සාරයක් නැති ස්වභාවය, දිය බුබුලේ අර්ථයක් නැති ස්වභාවය ඇස් ඇති පුරුෂයෙක් බලන් ඉන්නකොට හොඳට තේරෙනවා. අන්න ඒ වගේ ඥානය නුවණ යොමා මේ වේදනාව දිහා බලාගෙන හිටියනම්, මේ වේදනා සන්තතිය, වේදනා පරම්පරාව දිහා බලන් හිටියනම් හොඳට තේරෙනවා ඇති වෙලා නැති වෙලා යන සැප වේදනා. සැප වේදනාව උපදින්න අවශ්‍ය හේතු නිසා සැප වේදනාව උපදිනවා. දුක් වේදනාව උපදින්න අවශ්‍ය හේතු නිසා දුක් වේදනාව උපදිනවා. උපේක්ෂා වේදනාව උපදින්න අවශ්‍ය හේතු නිසා උපේක්ෂා වේදනාව උපදිනවා. ඒ හේතු නිසා ඒ වේදනාව උපදිනවා. ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ වේදනාව නිරුද්ධ වෙලා යනවා.
ඉතින් මෙහෙම ඇති වෙලා නැති වෙලා යන සැප වේදනා පරම්පරාවක්, දුක් වේදනා පරම්පරාවක්, උපේක්ෂා වේදනා පරම්පරාවක් ආත්ම වශයෙන් ගන්නෙ කොහොමද? ආත්ම වශයෙන් ගන්නෙ කොහොමද? නේද? ඒක ආත්ම වශයෙන් ගැනීමම අවිද්‍යාව නිසා, මෝහය නිසා, නොදන්නාකම නිසා සිදුවෙන දෙයක්. වේදනාව පිළිබඳව ඇත්තේ මෝඩකම. වේදනාව පිළිබඳව තියෙන යථාභූත ඥාන දර්ශනය නම් ඒ වේදනා සන්තතිය, වේදනා පරම්පරාව එසේ ආත්ම වශයෙන් ගන්න. ඒක හරයක් නැති නිස්සත්ව නිජ්ජීව ශුන්‍ය ප්‍රත්‍යෝත්පන්න හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච වේදනා පරම්පරාවක් හැටියටයි දකින්නේ. දකින්නේ කවුද? දකින්න කෙනෙක් ඇත්තේ නැහැ. අත වශයෙන්ම එසේ ප්‍රඥාව උපදිනවා. එසේ ප්‍රඥාව උපදිනවා. ඥානය උපදිනවා. ඥානය උපදිනකොට අවිද්‍යාව, මෝහය, නොදන්නාකම දුරු වෙලා යනවා. ඒකයි වෙන්නේ. එතකොට සංඥා ස්කන්ධය පිළිබඳව, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය පිළිබඳව මේ විදිහට බුදු පියාණන් වහන්සේ, සර්වඥයන් වහන්සේ දක්වනවා පින්වත්නි. මේ ස්කන්ධයන්ගේ තියෙන අනාත්ම ස්වභාවය, මේ ස්කන්ධයන්ගේ තියෙන ඒ හිස් ස්වභාවය, බොල් ස්වභාවය, මේ ස්කන්ධයන්ගේ තියෙන හරයක් නැති ස්වභාවය භාගතුන් වහන්සේ විදිහට දක්වනවා. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ යම් ආකාරයකටද ඒ ආකාරයෙන් මේ ස්කන්ධ පිළිබඳව අවබෝධ කරගන්න, තේරුම් අරගන්න උත්සාහවත් වෙන්න උවමනා කරන්නේ. ඊළඟට ඔබ දන්නවා ආසිවිසෝපම සූත්‍රයේ. ආසිවිසෝපම සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ශුන්්‍යත ගාමෝ කියලා ශූන්‍ය ගමක් පිළිබඳව. ශූන්‍ය ගමක් පිළිබඳව කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන ආයතනයන්ගෙන් සැදුම්ලත් මේ ජීවිතය. මේ ජීවිතය ශූන්‍ය ගමක් හැටියට දක්වනවා. ඒ ශූන්‍ය ගමක් කියන්නේ ගෙයක් පාසා පිවිසිලා බලනකොට කෙනෙක් නැහැ. මිනිස්සුන්ගෙන් ශූන්‍යයි. පුද්ගලයන්ගෙන් ශූන්‍යයි. පුද්ගලයන්ගෙන්, මිනිස්සුන්ගෙන් ශූන්‍ය වූ ගමක් හැටියට මේ ජීවිතය දක්වලා තියෙන ආසිවිසෝපම සූත්‍රය. බලන්න බුදු පියාණන් වහන්සේගේ උපමා භාවිතය මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. මොනතරම් රමණීයද, මොනතරම් ගාම්භීරද. ඊට වශයෙන්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් මේ දේශනා කියවද්දි, පරිශීලනය කරද්දි ශ්‍රාවක సంతానගත වෙති වෙන්න ඕන. මගේ ශාස්ත්‍රුන් වහන්සේ හරි පුදුමයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ වගේ උපමා භාවිතයෙන් මට අවබෝධ වෙන විදිහට, තේරෙන විදිහට මේ දේශනාව දක්වලා තියෙනවා. මේ ජීවිතය පිළිබඳව කියලා තියෙනවා, දේශනා කරලා තියෙනවා කියලා. පින්වත්නි, ශුන්‍ය ග්‍රාමයක් හැටියට දක්වන්නේ සර්වඥයන් වහන්සේ, සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඇස ශූන්‍යයි කියලා. ඇස ශූන්‍යයි කියන්නේ ඇහැ නැහැ කියන එක නෙවෙයිනේ. නේද? ඇස ශූන්‍යයි කියන්නේ ඇස නැtei කියන එක නෙවෙයි. එතකොට කනත් ශූන්‍යයි. නාහය ශූන්‍යයි. දිව ශූන්‍යයි. ජීවහා, කය ශූන්‍යයි. මනෝ මනස ශූන්‍යයි. ශූන්‍යයි කියන්නේ අර ගෙයක් පාසා පිවිසිලා බලන ඇස් ඇති පුරුෂයෙකුට ඒ ගෙවල් ඔක්කොම හිස් ගෙවල්. පුද්ගලයෙක් නැති, සත්වයෙක් නැති ගෙවල් හැටියට තමයි පේන්නේ, තේරෙන්නේ. ශුන්‍ය ග්‍රාමයක් හැටියට. ගම ශුන්‍යයි කියපුවහම ගමක් නැහැ කියන එක නෙවෙයිනේ අර්ථවත් වෙන්නේ. ගම ශුන්‍යයි කියපුවම ගම් වැසියන්ගෙන් ශුන්‍යයි කියන එක. ඒ වගේ ඇස ශුන්‍යයි කියපුවම ඇස ශුන්‍ය වෙලා තියෙන්නේ කුමකින්ද? මේ සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයකින් ශුන්‍ය වූ, නිස්සත්ව නිජ්ජීව ශුන්‍ය වූ ඇසක්. එතකොට මේ ඇස කියන එකත් ප්‍රත්‍යෝත්පන්නයි, පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්න දෙයක්, ප්‍රත්‍යෝත්පන්න දෙයක්, හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණ දෙයක්. හේතුම් පටිච්ච සම්භූතං. එතකොට ඇහි ස්වභාවයත් ඒක තමයි. මේ ඇස කියන්නේ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්, ප්‍රත්‍යෝත්පන්න දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක්. ඒ ඇස කියන ආයතනය නුවණින් පරීක්ෂා කරලා බලපුවාම එතනක් තියෙන ධාතු සමූහයක්. එතනක් තියෙන්නේ ධාතු සමූහයක්.
ඒ ධාතු සමූහයේ පිහිටි ආකාර අනුව ඒ සිදුවෙන කෘත්‍ය ආදියත් අනුව ඇස චක්ඛු කියලා විවහාර කරනවා. එසේ විවහාර මාත්‍රිකව තියෙනා වූ මේ ඇස ශුන්‍යයි. ඇස ශුන්‍යයි කියන්නේ මේ ඇහැ සත්වයක් පුද්ගලයෙක් නොවේ. නිස්සත් වූ නිජ්ජී වූ ශුන්‍ය ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා මේ ඇහි ස්වභාවය. දැන් ඇස පිළිබඳව අට කතාව දක්වනවා. අත්තසාලිනී අට කතාව අභිධර්ම පිටකයට ලියවිච්ච අටුවාවක් ධම්මසංගණියට. ඒ අට කතාවේ දක්වන මේ ඇස ප්‍රසාද චක්කු සසම්භාර චක්කු ආදී වශයෙන් මේ ඇස ආකාර දෙකකට තියෙනයි කියලා. ප්‍රසාද චක්කුව කියන්නේ චක්සුම් ප්‍රසාදය. සසම්භාර චක්කු කියන්නේ මේ ඇසෙයි කියලා අපි හඳුන්වන මස් ගුලියට. මස් ගුලිය සම්පූර්ණයෙන්ම මේ කුහරයේ පිරලා තියෙන මේ මස් ගුලියට කියනවා සසම්භාර චක්කු කියලා. ඒ ප්‍රසාද චක්කුවත් සසම්භාර චක්කුවත් කියන ස්වභාවයෙන් හඳුන්වන අපි ඇසෙයි කියන ඒ ස්වභාවය ගත්තාම එතන තියෙන ධාතු සමූහයක්. එතන තියෙන්නේ සත්පුද්ගල ආත්ම ස්වභාවයක් නැති නිස්සත්ව නිජ්ජීව ශුන්‍ය ස්වභාවයකින් යුක්ත ධාතු සමූහයක් කියන එක තේරුම් ගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න උත්සුක වෙනවා. ඊළඟට ඇසේ තියෙන ක්‍රියාකාරීත්වය. ඇසෙන් කරන්නේ රූප දැකීමනේ. ඇසෙන් රූප දකිනවා කිව්වට ඇසට රූප දකින්න බෑ. ඇස හේතු කරගෙන දැන් චක්කු විඤ්ඤාණයෙන් රූපේ දකින්නේ. චක්කු විඤ්ඤාණයෙන් තමයි රූපේ දකින්නේ. එතකොට ඒ දකින ඇස ඇසුරු කරගෙනනේ දකිනවා කියන කෘත්‍ය සිද්ධිය සිද්ධ වෙන්නේ. අන්නේ සිද්ධියත් අනාත්ම වූ සිද්ධියක්. එයත් ප්‍රත්‍යুৎපන්නයි. ඔබ දන්නවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ ආදි වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවානේ. චක්කුංච ඇසද පටිච්ච රූපේච ඇසත් රූපයත් ඇසද රූපයද ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන උපදින චක්කු විඤ්ඤාණය. දර්ශන කෘත්‍ය කරන්නේ චක්කු විඤ්ඤාණය. එතකොට චක්කු විඤ්ඤාණය උපදින්න උපකාර වන්නේ ඇසයි. ප්‍රසාද චක්කුවයි. චක්සුම් ප්‍රසාදය ඇසුරු කරගෙනයි චක්කු විඤ්ඤාණ ධාතු චක්කු විඤ්ඤාණය පහළවන්නේ උපදින්නේ. එතකොට ඒ දර්ශන කෘත්‍ය කරමින් උපදින්නා වූ චක්කු විඤ්ඤාණයත් ප්‍රත්‍යুৎපන්නයි. එතකොට ඒ චක්කු විඤ්ඤාණය උපදින්න හේතු වෙන ප්‍රසාද චක්කුවත් නැත්තම් රූපය හැටියට බාහිර රූපය හැටියට හඳුන්වන වර්ණ රූපයත් කියන මේ ඔක්කොම ප්‍රත්‍යুৎපන්න දේවල්. අනාත්ම දේවල්. මමය මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ විදිහට ඇසේ ක්‍රියාකාරීත්වය ප්‍රත්‍යুৎපන්න වශයෙන් නුවණින් දකිනවා. ඒකත් හේතුප්පටිච්ච සම්භූතං. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි චක්කු විඤ්ඤාණයට හේතු වන ඇසත් ඇති වෙලා නැති වෙලා යනවා නම් රූපත් ඇති වෙලා නැති වෙලා යනවා නම් ඇති වෙලා නැති වෙලා යන ඇසත් රූපත් හේතු කරගෙන උපන් චක්කු විඤ්ඤාණය ගැන කවර කතාවද කියලා බුදු පියාණන් වහන්සේ විමසුපු අවස්ථා දේශනාව අපිට කොතෙකුත් හම්බ වෙනවා. ඒ නිසා ඇස පිළිබඳව එහෙම ඇසේ ස්වභාවයත් ඇස ඇසුරු කරගෙන සිදුවෙන්නා වූ මේ සිද්ධිය ඒ කෘත්‍යයක් දර්ශන කෘත්‍යයක් මේ සියල්ලක්ම අනාත්මයි කියලා හොඳට තේරෙනවා. ශුන්‍ය වශයෙන් දකින ශුන්‍ය ගයක් හැටියට. ඇත්ත වශයෙන් මේ ඔක්කොම කෙනෙක් කරන දේවල් නෙවෙයි. කරන කතෘ කෙනෙක් නැතුව මේ ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන දේවල් කියලා හොඳට තේරුම් ගන්න. ඊළඟට කන ඇසුරු කරගෙන සිදුවෙන්නා වූ ඒ ක්‍රියාව සිද්ධිය. ශබ්ද අහනවා කියන සිද්ධිය. නාසය ගඳ සුවඳ දැනෙනවා කියන සිද්ධිය. දිව රස දැනෙනවා කියන සිද්ධිය. මේ ඔක්කොම හැත්ත වශයෙන්ම පටිච්ච සමුප්පන්න වශයෙන් දැකීම. හේතුම් පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේවල් හැටියට දැකීම. තේරුම් ගැනීම. අවබෝධ කර ගැනීම. ඒ ඔක්කොම නිස්සත්ව නිජ්ජීව ශුන්‍ය වශයෙන් තේරුම් ගැනීම. සත්පුද්ගල ආත්ම ස්වභාවයක් නැති ස්වභාවයෙන් තේරුම් ගැනීම හරි වටිනවා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම වඩලා කොහොම වඩලා කෙසේ වඩලා හෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට වඩාගෙන ගිහිල්ලා මේ ජීවිතය අනාත්මයි කියලා ඇති කරගන්න සංඥාවට කියන අනාත්ම සංඥාව කියලා. මේ සියල්ලක්ම අනාත්මයි
ආත්ම ස්වභාවයක් නැහැ කියලා ඇති කරගන්න ඒ හිතේ සටහනට ඒ හැඟීමට කියනවා අනාත්ම සංඥා කියලා. ඉතින් ඒ අනාත්ම සංඥාව පුරුදු කරගන්න බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයක ආකාරයකට ඊළඟට සංයුත්ත නිකායේ තියෙන සූත්‍ර දේශනා තව ආකාරයකට පේන පිණ්ඩූපම සූත්‍ර ආදී තව ආකාරයකට නොඑක් ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ ක්‍රම දේශනා කළා තියෙනවා. ඒ කුමන ක්‍රමයේ භාවිතා කොට හෝ අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ අනාත්ම සංඥාව ඇති කරගන්න බොහොම පහසුවෙන් මේ ජීවිතය අපිට පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම බොහෝ කෙලෙස් වලට වැටබඳින්න තිත තියන නතර කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කොරෝනා වැනි වසංගතයක් තියෙන කාලයක ඔබ වඩාත් උත්සාහ කරන්න ඕන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ උතුම් වූ ප්‍රතිපදාව මේ උතුම් වූ බුදුමඟ වඩාගෙන ඉපදෙන මැරෙන දුක් ඇති මේ මහා සංසාර දුකින් නිදහස් වෙන්න අද නිකිණිපුර පසළොස්වක පොහෝ දවස අද දවසේ මේ පින්නතුන් මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කළා. අද ධර්ම දේශනාවට නියමිත කාලය ඉක්ුත්ව ගියා. ධර්ම දේශනාව මෙතකින් මා නිමාවටපත් කරනවා. අනාත්ම සංඥාව තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරගෙන ඊටාම ඉක්මනින් ඉපදෙන මැරෙන මේ දුක් ඇති සසරෙන් මිදීම පිණිස මේ ධර්ම ශ්‍රවණමය කුසලය, ධර්ම දානමය කුසලය, ධර්ම දේශනාමය කුසලය මේ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා, ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවෙහි සදැහැති සත්පුරුෂ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ මතුගම හා බණ්ඩාරගම පදිංචි සදැහැවත් ශ්‍රාවිකා පිරිසක් විසින්. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා පූජනීය උඩුදුම්බර කාශ්‍යප ලොකු ස්වාමින් වහන්සේට ආශිර්වාද කරන්නටත් සියලුම දේශකයන්න් වහන්සේලාට ආශිර්වාද කරන්නටත් පූජනීය ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරන්න. ඒ උතුමන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව චිරජීවනය නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා ආශිංසනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් පිරිස නමින් භාවයටපත් තුන මව් දෙමව්පියාදීන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ලෝවැසි සියලු දෙනාටම ධර්ම අවබෝධය වේවායි කියා ආශිංසනය කරන්නටත් බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අද දවසේ මේ ධර්ම දේශනාවෙහි සත්පුරුෂ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන ඒ මතුගම හා බණ්ඩාරගම පදිංචි සදැහැවත් උපාසිකා පිරිසට, ඒ ශ්‍රාවිකා පිරිසට අපි ආශිර්වාද කරන පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වන විදිහේ ඒ සම්‍යක් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ආශිංසනය කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.